අප දන්නවා ලෝකේ බොහෝ රටවල් වලට රාජතාන්ත්‍රිකින් එනවා යනවා ගනුදෙනු කරනවා ද්විපාර්ශ්වික එකඟතාවයන් බහුපාර්ශ්වික එකඟතාවයන් වලට එළඹෙනවා. ඒක සාමාන්‍ය ලෝක තත්ත්වයක්. එහෙත් මයික් පොම්පියෝ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා ලංකාවට ඒමට පෙර දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්සන් හා නැගෙනහිර ආසියානු පැසිෆික් කටයුතු සහකාර ලේකම් ඩේවිඩ් ස්ටිල්වේල් විසින් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා මයික් තොම්සන් ලංකාවට එීමේ අරමුණු පැහැදිලි කරා. ඒ අරමුණු වල ප්‍රධාන වශයෙන් ඔවුන් ඉදිරිපත් කරා ලංකාව ඉදිරියේදී Taman කවුරු සමගද යන්නේ කියන දුෂ්කර තීන්දුව ගන්න ඕන කියලා. එය පසුගියදා ඉන්දියාවේදී මයික් තොම්සන් රාජ්‍ය ලේකම්වරයා විසින් මෙම කරුණ නැවත අවධාරණය කරා. ඒ නිසා ඔහු සහ ඔහුගේ නියෝජිත කණ්ඩායම් පැමිණීමම තිබෙන්නේ යම් බලහත්කාරී අධිපතිවාදී හැසිරීමක් සහිතව. ඒ වගේම අප දන්නවා එක්සත් ජනපදයේ ලෝකේ පුරා තමන්ගේ යුද ආධිපත්‍ය තමගේ ආර්ථික ආධිපත්‍ය සහ තමගේ දේශපාලන ආධිපත්‍ය වෙනුවෙන් විවිධ බලහත්කාරී ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වී තිබෙන බව. සමහර අවස්ථා කුමන්ත්‍රණ, සමහර යුද්ධ, සමහර ගැටුම් ඔවුන් තමගේ යුද ආර්ථික දේශපාලන ආධිපත්‍ය වෙනුවෙන් ලෝකයේ පුරා පතුරවමින් තිබෙනවා. විශේෂම ශ්‍රී ලංකාව ගත්තත් පහුගිය කාලේ ආර්ථික යුද්ධමය ගිවිසුම් කීපයකට එක්සත් ජනපදයත් එක්ක එළඹී තිබෙනවා. විශේෂම 2007 වසරේදී එවකට ඇමරිකන් එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකේය තානාපතිවරයා වන රොබර්ටෝ බ්ලේක් හා එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ අතර එක්සා නම් ආරක්ෂක ගිවිසුම අත්සන් කරා. එම එක්සා ආරක්ෂක ගිවිසුමේ අරමුණු වුණේ ඇමරිකන් එක්සත් ජනපදයේ හමුදාවන්ට ඕනෑම මොහොතක ලංකාවේ ගොඩබිම මුහුද හා ගුවන් පාවිච්චි කරන්න ඉඩ කඩ ලබා දෙන බව එම ගිවිසුම් එකඟතාවයකට ආවා. ඒ වගේම ඒන හමුදාවන්ට ජලය, ආහාර, ඉන්ධන ඇතුළු යටිතල පහසුකම් ලබා දෙන බවටත් එකඟතාවයකට ආවා. ඒ වගේම එම එක්සා ගිවිසුම අනුව ඇමරිකන් එක්සත් ජනපදයේ හමුදාවන්ට ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය වෙන සංනිවේදන පහසුකම් ලබා දෙන බවත් එකඟතාවයකට ආවා. සැබවින්ම ගත්තොත් එක්සත් ජනපද යුද සැලසුමේ කොටස්කරුවෙක් බවට පත් කරන ගිවිසුමක් තමයි එදා අත්සන් කරනු ලැබුවේ. විශේෂයෙන්ම එක්සත් ජනපද එවකට තානාපති රොබර්ටෝ බ්ලේක් හා එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර තමයි මේ ගිවිසුම අත්සන් කරනු ලැබුවේ. සාමාන්‍යයෙන් ඒ කාලේ හැඳින්වුවේ මේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදයේ අතර ගිවිසුමක් වෙනුවට මේක ඇමරිකානුවන් සහ ඇමරිකානුවන් අතර ගිවිසුමක් කියලා. මොකද ඒ වන විට රොබර්ටෝ බ්ලේක් ඇමරිකන් පුරවැසියෙක් වගේම ආරක්ෂක ලේකම්වරයාත් ඇමරිකන් පුරවැසියෙක්. මේ විදිහට තමයි 2007 එම ඇමරිකන් එක්සත් ජනපදයේ යුද වමනාවට අපේ රට යටත් කිරීමේ එක්සා ගිවිසුම අත්සන් කරා. එම ගිවිසුම අවුරුදු 10ක් වළංගුව තිබුණා. 2017 වසරේ එම ගිවිසුමේ කාලයකුත් වුණා. හැබැයි කාලයකුත් වීමට පෙර රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා විසින් මෙම එක්සා ගිවිසුම තවත් දීර්ඝ කරනු ලැබුවා දින නියමකින් තොරව. ඒ නිසා අද වන විටත් ගෝඨාභය රාජපක්ෂ විසින් අත්සන් කරනු ලැබු රනිල් වික්‍රමසිංහ විසින් දීර්ඝ කරනු ලැබු එක්සා ගිවිසුම හරහා අපේ රට එක්සත් ජනපදයේ හමුදාවන්ට ඕනෑම මොහොත ගොඩබිම ගුවන් මුහුද පාවිච්චි කරන්නත් ඉන්ධන ආහාර ජලය ලබා දෙන්නත් සංනිවේදන පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ලබා දෙන්නත් බැඳී සිටිනවා. ඊට පෙර 1995 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ රජේ එක්සත් ජනපදයේත් එක්ක සෝෆා ගිවිසුම අත්සන් කරා. එම සෝෆා ගිවිසුමේ දෙවන අධීරය
අත්සන් කිරීම සඳහා සාකච්ඡාව 2016 පටන් ගත්තා. ඒ දෙවන අධීරයේ අරමුණ වුණේ සෝෆා ගිවිසුමේ දෙවන අධීරයේ අරමුණ බවට පත් වී තිබෙන්නේ එක්සා ගිවිසුම හරහා ලංකාවට එන හමුදාවන්ට රාජතාන්ත්‍රික වරප්‍රසාද ලබා දීම. ඔවුන් අපේ රටේ නීතියට යටත් නොවන බව, අපේ අධිකරණ හමුවකට ගෙන යාමට නොහැකි බව, ඒ වගේම රාජතාන්ත්‍රික මුක්තිය ලබා දීම සඳහා අවශ්‍ය වන සෝෆා ගිවිසුමේ දෙවෙනි අධීරය දැන් සාකච්ඡා මට්ටමේ තිබෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ගත්තොත් අපේ රටේ සුජාත පුරවැසියන් අතේ තිබෙන ඉඩම් බහුජාතික සමාගම් වෙත ලබා දීම සඳහා අවශ්‍ය නීති සංශෝධනයන් ඇතුළත් ඉඩම් 57ක් සංශෝධනය කරන්න. ඒ සඳහා ඇති කරන ලද යාන්ත්‍රණي ආණ්ඩුවේ පොදු යාන්ත්‍රණයෙන් පිටස්තර යාන්ත්‍රණයක් ගොඩනැගීමටත් එම යාන්ත්‍රණය සඳහා විදේශීය මුදල් පාවිච්චි කිරීමේ මහ බැංකුව හරහා නොවේ ඔවුන්ට ගෙන්වීම සහ ගෙන යාමේ අයිතිය තහවුරු කරනත් MCC ගිවිසුම් පිළිබඳ සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ නිසා මයික් පොම්පියෝ ඇමරිකන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන මොහොත වෙනකොට අපි දන්නවා එක්සා ගිවිසුම අත්සන් කොට තිබෙනවා. MCC ගිවිසුම් පිළිබඳ සාකච්ඡා දියත් වෙමින් තිබුණා. සෝෆා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා දියත් වෙමින් තිබුණා. විශේෂයෙන් MCC ගිවිසුම හරහා මුදල් ලබා දෙන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ මිලේනියන් ෆන්ඩ් එකෙන් ශාස්ත්‍ර අරමුදලින් ඒ අරමුදලේ සභාපතිවරයා බවට පත් වෙන නිල වශයෙන් ඒ රාජ්‍ය ලේකම්වරයා ඒ අනුව ගත්තාම මේ ඇවිල්ලා තිබෙන්නේ MCC එක අදාළව කටයුතු කරන මිලේනියම් අරමුදලේ සභාපතිවරයා. නමුත් මෙවැනි ගිවිසුම් ගණනාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර මේ සංචාරයේ පිළිබඳව විශේෂම ඉන්දියානු පුවත්පත් වාර්තා කරමින් තිබෙනවා. ඒ වගේම කරුණු එල්දරව් වෙමින් තිබෙනවා. මේ ගිවිසුම් වලින් ඔබට යන වමනාවක් එක්සත් ජනපදයේ තිබෙන බව. විශේෂයෙන් එක්සත් ජනපදය ඉන්දියාවත් ජපානයත් ඕස්ට්‍රේලියාවත් එළඹෙන නොවැම්බර් මාසයේ මැද භාගයේදී නාවික මෙහෙයුමක් දියත් කරන්න සූදානම් කරලා තිබෙනවා ඉන්දියන් සාගර කලාපයේ. මේ ඉන්දියානු සාගර කලාපේ නාවික යුද ආධිපත්‍ය නාවික යුද අයිතිය පිළිබඳ ගැටුමක් අද නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම චීනය ඉලක්ක කරගත්තු ඉන්දියානු සාගරයේ යුද ආධිපත්‍ය පිළිබඳ සැලැස්මක් දියත් කරලා තිබෙනවා. ඒ සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් මේ මයික් පොම්පියෝගේ පැමිණීමේ කරුණු එල්දරව් වී තිබෙන්නේ. විශේෂයෙන්ම ඔහුගේ මේ ගමන ඉන්දියාවට, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව කියන රාජ්‍යයන් හතරේ ගමන් කරන්න තීරණය කළා තිබෙනවා. සංචාර කරන්න තීරණය කළා තිබෙනවා. ඒ වගේම දැන්ට වාර්තා වී තිබෙන ඉන්දියාව සමග යම් යුදමය ගිවිසුමකට අත්සන් කරව බව. මේ එකාතකින් ගත්තොත් ඇමරිකන් එක්සත් ජනපදය ඉන්දියාවත් ජපානයත් ඕස්ට්‍රේලියාවත් ඉන්දියන් සාගරයේ යුද ආධිපත්‍ය සඳහා ගොඩනගන ලද මිලිටරිම සංවිධානය, ජාත්‍යන්තර යුදමය සංවිධානය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විවිධ සංවිධානත් එක්ක සබතා පවත්වනවා. අපිට ද්විපාර්ශ්වික ගනුදෙනු තිබෙනවා, බහුපාර්ශ්වික ගනුදෙනු තිබෙනවා. ජාත්‍යන්තර විවිධ සංවිධානවල අපි සමාජිකත්වය දරනවා. පරිසර සංවිධාන, මානව හිමිකම් සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී සංවිධානවල අපි සමාජිකත්වය දරනවා. අපි ක්‍රියාකාරීක සමාජික බවට පත් වී තිබෙනවා. අපිට ද්විපාර්ශ්වික ගිවිසුම් තිබෙනවා, බහුපාර්ශ්වික ගිවිසුම් තිබෙනවා. හැබැයි ශ්‍රී ලංකාව කවදාවත් ජාත්‍යන්තර යුද සංවිධානයක සමාජිකයෙක් හෝ ජාත්‍යන්තර යුද සංවිධානයකට සහයෝගීතාවය පළ කරන්නක් නොවේ. ඒ නිසා මා හිතනවා මෙම සැලසුම, මෙම රාජ්‍ය ලේකම්වරයාගේ ගමන් මඟ, රාජ්‍ය ලේකම්වරයාගේ අරමුණ ප්‍රධාන වශයෙන් ගත්තොත් ඉන්දියන් සාගරයේ යුද ආධිපත්‍යයේ කොටස්කරුවන් බවට, එහි සහයෝගය දක්වන්න බවට, ඒට අනුග්‍රහය දක්වන්නන් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමේ සැලසුමක් මේ සංචාරය තුළ ගැබ්වී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.
අපි විවිධ ජාත්‍යන්තර සංවිධානවල සමාජිකින් බවට පත් වී තිබුණත් විවිධ ජාත්‍යන්තර සංවිධානත් එක්ක සබඳතාවයෙන් එළඹී තිබුණත් අපි කිසිදු අන්තර්ජාතික යුදමය සංවිධානක සමාජිකයෙක් බවට පත් වෙන්න හෝ යුදමය සංවිධානයක සහයෝගීතාවය පළ කරන්න බවට පත් වී නැහැ. ඒ නිසා එක්සත් ජනපදයේ ඉන්දියානු කලාප ඉලක්ක කොටගෙන දියත් කොට තිබෙන මේ යුද සැලැස්මේ කිසිදු පංගුකරුවෙක් හෝ කොටස්කරුවෙක් බවට ශ්‍රී ලංකාව පත් නොවිය යුතුයි. ඒ නිසා ජනාධිපතිවරයාගේ සාකච්ඡාවලදී විදේශ සමාජ්‍යවරයාගේ අගමැතිවරයාගේ සාකච්ඡාවලදී කිසිසේත්ම ලංකාව එක්සත් ජනපදයේ යුද සැලසුමේ ජාත්‍යන්තර යුද මෙහෙයුමේ කොටස්කරුවන් බවට පත්වීමට ඉඩකඩ ලබා නොදිය යුතු කියන එක තමයි අපගේ ස්ථාවරය. ඒ වගේම එන්න පෙර ප්‍රකාශයට පත් කරා අප විසින් ඒ කියන්නේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්සන් සහ නැගෙනහිර ආසියානු හා පැසිෆික් කටයුතු සහකාර ලේකම් ඩේවිඩ් ස්ටිල්වෙල් පසුගියදා කරලද මාධ්‍ය සාකච්ඡාවේදී ලංකාවේ සංචාරයේ අරමුණ පිළිබඳව මා කලින් කියපු වගන්තිය වගේම තවත් අදහසක් ප්‍රකාශ කරා. ඒ අදහස තමයි අප විසින් ඉදිරිපත් කොට ඇති තෝරා ගැනීම පිළිබඳව විමසා බැලීම සඳහා ශ්‍රී ලංකාවට ධෛර්යමත් කරන. ඒ කියන්නේ එක්සත් ජනපදයේ අපිට යෝජනාවලියක් දීලා තිබෙනවා. ඉදිරියේදී අප ගමන් කරන්නේ කවර රාජ්‍යයන් සමගද? කවර ජාත්‍යන්තර සහයෝගීතාවයන් සමගද කියන එක පිළිබඳව තීරණයක් ගැනීම සඳහා යෝජනාවක් ලබා දී තිබෙන බව තමයි ඔවුන්ගේ අදහස. ඒක තමයි කියන්නේ අප විසින් ඉදිරිපත් කොට ඇති තෝරා ගැනීම. අපි විශේෂයෙන්ම ආණ්ඩුවට අවධාරණය කරමු. ඇමරිකන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයාගේ ගමන් මගත් එක්ක අපට ලබා දී තිබෙන තෝරා ගැනීම කවරේද? ඒ රට ඉල්දර කුලේද? මෙය මැදමුළුනේ පොල්වත්ත බදු දෙන්නේ කාටද? පොල් කඩන්න දෙන්නේ කාටද කියන පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මදක නාමල් රාජපක්ෂ කියලා තිබුණා. අපි ආගන්තුක සත්කාරවලට කැමති රාජ්‍යයක්. ඉතින් එනකොට අපි පිළිගන්නවා තේ එකක් දෙනවා. ඒ වගේ නෑදෑකම් පිළිබඳ ගමනක් නොවන බව නාමල් තේරුම් ගන්න ඕන. ඒ වගේ මාදක ජී.එල්. පීරිස් සමාජ්‍යවරයා ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම අය එනවා යනවා ඒවා අලුත් දේවල් නොවන බව. තව මාදක බැසිල් රාජපක්ෂගේ සමීපතෙන් ප්‍රකාශ කරනවා. රාජ්‍ය ලේකම් වැනි ප්‍රබල නායකයෙක් එක්සත් ජනපදයේ ලංකාවට ඒම ජයග්‍රහණයක් ලෙස තර්කකථනය කරනවා. මා අප විසින් කියන්නේ රාජ්‍ය ලේකම්ගේ ගමන් මග ජයග්‍රහණයක් වූ කෑමකා තේබී සුවදුක් විමසීම සඳහා ආපු නෑදෑ ගමනක් වූ කම්මැලිකමට ආපු සංචාරයක් වූ නොවේ. මේ ඉතා පැහැදිලිව ඉන්දියන් සාගරයේ යුද ආධිපත්‍ය පිළිබඳව සංචාරයක්. ඒ සඳහා තමයි ඔන්න මාලදීවින තෝරගන්නේ. ඒ නිසා තමයි ඉන්දියාව තෝරගන්නේ. ඒ නිසා තමයි ලංකාව තෝරගන්නේ. ඒ නිසා තමයි ඉන්දුනීසියාව තෝරගන්නේ. ඒ නිසා මේ ජාත්‍යන්තර යුද සැලසුමේ පංගුකරුවන් බවට ශ්‍රී ලංකාවට පත්වීමට ඉඩ ලොදිය යුතුයි. ඒ වගේම අපි දන්නවා MCC සහ සෝෆාගේ විසුම් පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. අපි දන්නේ මේ සාකච්ඡාවෙන් එහි කවර ප්‍රතිඵලයක් කියවිද කියලා. මේ සංචාරය සහ මේ සාකච්ඡාව බැලුවොත් මුළුමනින්ම ඉන්දියන් සාගරයේ යුද ආධිපත්‍ය පිළිබඳ එක්සත් ජනපදයේ සැලැස්ම ලංකාව හවුල් කර ගැනීම වමනාව තමයි සමන්විත වී තිබෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව ගොඩනැගුණේ කොහොමද? මේ ආණ්ඩුව ගොඩනැගුවේ විශේෂම දේශප්‍රේමීත්වය තවරගෙන. ඔබට මතක ඇති නේද? ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වෙසක් දවසකට ශ්‍රී ලංකාවට එනකොට නේද? ප්‍රධාන මට මතක ගෝල්ෆේස් පිටියේ මේ දින රැළියේදී උන්ගේ ප්‍රධාන කතිකයන් කිව්වේ මෝදිගේ ගමනට විරුද්ධව කළුකොඩි දාන්න කියලා. මීට පෙර මේ රාජ්‍ය ලේකම්වරයාම ලංකාවේ සංචාරයක් පිළිබඳ සාකච්ඡා වෙනකොට ඔවුන් පාර්ලිමේන්තුවෙන් පිටතත් බෙරිහන් දෙනු ලැබුවේ අපේ ත්‍රිකුණාමල වරාය අත්පත් කර ගැනීම පිළිබඳ සැලසුම, අපේ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සැලසුම, අපිට එක්සත් ජනපදයේ ආධිපත්‍ය පැතිරීම සඳහා සැලැස්මක් අනුව තමයි මේ ගමන් කරන්න කියලා. හැබැයි දේශප්‍රේමීත්වය පිළිබඳ සිංහ නාද පවත්වපු අය එදත් අපි දැනගත්තා මේ සිංහ හැම පොරවගත්තු බැටළුවන් බව. හැබැයි ජනතාව කල්පනා කරා උන් තමයි දේශප්‍රේමී. ඔවුන් තමයි මේ රට ආරක්ෂා කරන්න. මේ රටේ ජාතික සම්පත්තට අපේ සූර්යභාවයට අපේ ස්වාධීනත්වයට ගරු කරන සායක ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටින පිරිසට තමයි ඔවුන් ලේබල් ගත කරේ. හැබැයි අද වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? ඒ සිංහ නාද නගරපු කට්ටිය හීන් බලු කෙඳිරියක්වත් නැහැ. හොයා ගන්නත් බැරි තත්වයකට පත් වී තිබෙනවා. ඒ නිසා අපි කිසිසේත්ම ජනතාව විමුක්ති පෙරමුණ
අපි හැමදාමත් පෙනී හිටියේ මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන්. අපි කිසිසේත්ම ලෝකයෙන් හුදකලා වුණු ලෝකයෙන් මිතන් වුණු රාජ්‍ය ගැන අපි කල්පනා කරනව නෙවෙයි. හැබැයි ලෝකේ රටවල් එක්ක අපි එකට යා යුතුයි. අපේ ස්වාධීනත්වය අපේ සූර්යභාවය ආරක්ෂා කරගනිමින්. හැබැයි 70 වසරක මේ පාලකයන් විසින් මොකද්ද සිදු කර තිබෙන්නේ? සූර්යභාවය රඳා පවතින අපි මීට කලිනුත් කිව්වා. පපුවට ගසා ගැනීමෙන් හෝ මව්බිම ඉඹ ගැනීමෙන් පමණක් සූර්යභාවයක් රකින්න බෑ. රටක ස්වාධීනත්වය ආරක්ෂා කරන්න බෑ. ඒ ආරක්ෂා කිරීමේදී ප්‍රධාන සාධකය තමයි ආර්ථික වශයෙන් මේ රට මොනතරම් ශක්තිමත් කියන සාධකය. අද ට්‍රිලියන 14ක විශාල ණය උගුලක අපි හිර වෙලා තිබෙනවා. ලංකාවේ පළවෙනි වතාවට ඒ ණය වලින් 48ක් විදේශීය ණය බවට පත් වී තිබෙනවා. අපි ඩොලර් වලින් ගත්තු ණය ප්‍රමාණය මුළු ණය ප්‍රමාණයෙන් 48ක් බවට පත් වී තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම විදේශීය ණය පංගුව අපේ මේ මොහොතේ 48ක් මුළු ණය වලින් ඩොලර් වලින් අපි ගෙවිය යුතු ණය. ඒ වගේම ලැබෙන වසරේ 2021 දී අපි ඩොලර් කෝටි 600ක් ඩොලර් බිලියන 6ක ඩොලර් දසලක්ෂ 6000ක මුදලක් අපි ණය වශයෙන් ගෙවිය යුතු තිබෙනවා. අපේ අපනයන ආදායම අපිට ආනයන වියදමින් අඩක්වත් උපයා ගන්න බැරි තැනකට පත් වී තිබෙනවා. අපේ ආනයන වියදම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 20ක් පමණ වෙනකොට අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 1000ක් පමණ බවට පත් වී තිබෙනවා. ඒ නිසා අපි භාණ්ඩ අපනයන කරගන්නා ලද මුදල් ප්‍රමාණය ඩොලර් ප්‍රමාණය අපිට භාණ්ඩ ආනයන කිරීම සඳහාවත් ප්‍රමාණවත් නැහැ. මේ කොවිඩ් වසංගත තත්ත්වය හේතු කොටගෙන සංචාරක ව්‍යාපාරය කඩා වැටී තිබෙනවා. අපනයන ඇකිලිමින් තිබෙනවා. ඒ නිසා විශාල විදේශ මුදල් හිගයකට අපි මුහුණ දෙනවා. භාණ්ඩ ආනයන කිරීම සඳහා ණය ගෙවීම සඳහා පමණක් නොවේ භාණ්ඩ ආනයන කිරීමේ දුෂ්කරතාවයකට අපි මුහුණ දෙනවා. එවැනි ආර්ථිකයක් හමුවේ තමයි අපිට ලබන වසරේ ඩොලර් කෝටි 600ක ණය වාරිකයක් ගෙවීමට නියමිතව තිබෙන්නේ. ඒ නිසා මොකද සිදු වී තිබෙන්නේ? විශාල ණය ගුලක හිර වෙච්ච රාජ්‍යයකට බලගතු රාජ්‍යයන් වල පාපන්දුව බවට අපි පත් වී තිබෙනවා. එක පැත්තකින් චීනය මේ පාපන්දුවට ප්‍රහාර එල්ල කරනවා. ඒ බෝලේ තව පැත්තකින් ඉන්දියාවේ පාපන්දුවට ප්‍රහාර එල්ල කරනවා. එක්සත් ජනපදයේම පාපන්දුවට ප්‍රහාර එල්ල කරනවා. ඒ නිසා අද ණය උගුලක හිර වූ අසරණ භාවයට පත් කරපු රාජ්‍යයක් අපි ඉදිරිපිට තිබෙනවා. ඒ නිසා ලෝක බලවතුන්ගේ ක්‍රීඩාවේ පාපන්දුව බවට ශ්‍රී ලංකාවද පත් වී තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පෞගේ කාලේ චීනයේ මැදිහත් වීම එය ආර්ථික මැදිහත් වීමක් වගේම ඔවුන් අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ වෙනුවෙන් මුදල් වැය කරපු පැහැදිලි. 2015 දී සාහිත පෙර මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිවරණය සඳහා මුදල් වියදම් කරපු බව ලෝක මාධ්‍ය වාර්තා කරලා තිබුණා. අපි චෙක්පත් අංක සහිත පාර්ලිමේන්තු ඉදිරිපත් කරා චීන සමාගම් විසින් ජනාධිපතිවරණයේදී යම් යම් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණ වෙන මුදල් වියදම් කරපු බව. ඒ වගේම අපි පෙන්වා දෙන්න ලැබුවා බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂගේ පදනමට චීන සමාගම් මුදල් යොදවපු බව. ඒ චෙක්පත් අංක සහිත පාර්ලිමේන්තු ඉදිරිපත් කරා. ඒ නිසා මේ චීන සමාගම් විසින් අපේ දේශපාලන අධිකාරිය විවිධ කොමිස් පග කප්පම් මරා ගිලගෙන තිබෙනවා. ඒ හරහා මොකද සිදු වී තිබෙන්නේ? රටට කිසිදු ප්‍රතිඵලදායක නැති. නමුත් ඒ වගේම මේ නිශ්චිත මොහොතේ ආරම්භ කළ නොකළ යුතු විශාල ව්‍යාපෘති ප්‍රමාණය අපි මේ ණය ගනිමින් හිර කරනු ලැබුවා. 6%, 7% අධික පොලියට නාස්තිකාර ව්‍යාපෘති ගෙනිච්චා. ද චීන රජය ඉතාමත් සැලසුම් සහගතව පාලකයන්ට දොළපෙදිනි ලබා දෙමින් විවිධ අසාර්ථක ව්‍යාපෘති යෝජනා කරමින් අපේ රට ණය උගුලක හිර කරලා තිබෙනවා. ඒ නිසා මේ ලෝක බලවතුන්ගේ නේද ක්‍රීඩා පිටියක් බවට අද මේ ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. ඒ නිසා අපි මේ රටේ දේශප්‍රේමීන් ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ. මව්බිමට සැබෑ ලෙස ආදරය කරන ප්‍රේම කරන ජනතාවගෙන් අපි ඉල්ලා හිටින්නේ. අවුරුදු 70ක් මහලු මේ දේශපාලන ව්‍යාපාර දෙක විසින් ක්‍රමානුකූලව අපි විදේශ බලවතුන්ගේ කෙළබීමක් බවට මේ රාජ්‍ය පත් කොට තිබෙනවා. අන්න ඒකට එරෙහිව ඉදිරියට ආයිති තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයකට අපි ඒ සඳහා ඉදිරියට එමින් තිබෙනවා. ඒ වගේම
ආණ්ඩුව වහාම ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. අද උදේ ගෝඨාභය රාජපක්ෂ සහ මයික් පොම්පියෝ ඇමරිකන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා අතර පැවතුණු සාකච්ඡා කවරේද? ඒ සාකච්ඡා වලින් එළමුණු එකඟතාවයන් කවරේද කියන එක පිළිබඳව රටට එළිදරව් කළ යුතු තිබෙනවා. ඒ වගේ විදේශ අමාත්‍යවරයා සමග කරන සාකච්ඡාවේදී එක්සත් ජනපදයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ යෝජනා කවරේද? අපි එකඟ වෙන ලද යෝජනා කවරේද? අපි බැහැර කරන ලද යෝජනා කවරේද කියලා රටට ඉදිරිපත් කළ යුතු තිබෙනවා. මා නැවත කියන්නේ මේ ගනුදෙනු තිබෙන්නේ තමන්ගේ දේපල පිළිබඳ ප්‍රශ්නක නෙවෙයි. පෞද්ගලික තමන්ගේ ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්නක නෙවෙයි. මේ සාකච්ඡා සිදුවීමත් තිබෙන අපේ මාතෘ භූමිය අනාගතය පිළිබඳ, අපේ ජාතික සම්පත් පිළිබඳ, අපේ ස්වාධීනත්වය පිළිබඳ. එනිසා මේ රටේ සෑම පුරවැසියෙකුටම මෙම කණ්ඩායම් සමග අපේ එකඟතාවය මොනවද? ඔවුන් දෙන ලද යෝජනා මොනවද? එයින් අපි බැහැර කරලා දෙ කුමන කොටසද? අපි එකඟතාවයකට ආවේ කුමන කොටසද කියන එක පිළිබඳව වහාම රටට එළිදරව් කළ යුතු තිබෙනවා. එසේ නැතුව ජනතාවට හොරෙන්, ජනතාවට ඇස්වසන් කොට, නැවත නැවත ජනතාවට දේශප්‍රේමීත්වයේ බොරු මන්ත්‍රයේ මතුරමින් මේ රට අනාරක්ෂිත භාවයට, මේ රට ජාත්‍යන්තර යුද උගුලකට, මේ රට ආර්ථික වශයෙන් බෙලහීනතාවකට පත් කිරීම සඳහා කිසිදු යෝජනාවකට මේ ආණ්ඩුව අත්සන් නොකළ යුතුයි, එකඟතාවයකට නොයා යුතුයි. එන්න වහාම මේ නද එන ලද එකඟතාවයෙන් අපි එළිදරව් කළ යුතු තිබෙනවා. විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී තමයි බලාත්කාරයෙන් ශ්‍රී ලංකාවට එනකොට තමන්ගේ බලහත්කාරී අධිපතිවාදී අපේ රට පතුරනකොට රටේ නායකයන් කවුද? රටේ නායකයන්ගේ බුරින්දෑවරුන් දරුවන් ඇමරිකන් පුරවැසියෝ වෙනවා. ආණ්ඩුව ප්‍රධාන ලෙස අසුරන බැසිල් රාජපක්ෂ සහෝගේ දරුවන් ඔහුගේ බිරිඳ ඇමරිකන් පුරවැසියෝ බවට පත් වී තිබෙනවා. අපි අහනවා මේ රටේ ජනතාවගෙන් අපේ රටේ ස්වාධීනත්වය අපේක්ෂා කරන්නේ, අපේ රටේ සොරිභාවය අපේක්ෂා කරන්නේ තමන්ගේ බිරිඳ දරුවන් සහෝදරවරු එක්සත් ජනපදයේ පුරවැසිභාවය ගත්තු අයගෙන්ද? කල්පනා කරලා බලන්න. විවස්ථාවත් වෙනස් කරනවා ඒ වෙනුවෙන්. තමන්ට රටේ මූලික නීතිය, රටේ විවස්ථාවත් වෙනස් කරනවා තමන්ගේ පුරවැසිභාවය ඒ තරම් වටිනවා උන්ට. ඒ නිසා ඕනෑම මොහොතක එක්සත් ජනපදයට පලා යන්න බලන් ඉන්න අය පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් පසු අපි දැක්කා. එක්සත් ජනපදයට දරු මල්ලොන් එක පලා යන්න ඉන්න බලන් ඉන්න අයට. ඔහුගේ සැදෑ සමයේ ජීවිතේ එක්සත් ජනපදයේ ගත කරන්න බලන් ඉන්න අයට මේ රටේ ස්වාධිපත්‍ය සූරිභාවය පිළිබඳ වටිනාකමක් හෝ වැගීමක් නැහැ. ඒ නිසා මේ රටේ සුජාත දූපුතුන්, මේ රට පිළිබඳ අකලංක ප්‍රේමයක් තිබෙන, බැඳීමක් තිබෙන, ආදරයක් තිබෙන සුජාත දරුවන් අතට මේ රටේ දේශප්‍රේමීත්වයේ පිළිබඳ අරගලේ, දේශප්‍රේමීත්වයේ පිළිබඳව සාකච්ඡාව පරිවර්තන විය යුතු කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මේ රටේ සියලු ජනතාවට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඊළඟ දෙවෙනි කරුණ විශේෂයෙන්ම අපි දන්නවා මේ වන විට කොවිඩ් වසංගතයේ දෙවෙනි අදියර යම් විනාශකාරී තත්ත්වයක් දක්වා පරිවර්තන වෙමින් තිබෙන බව වාර්තා වෙමින් තිබෙනවා. අපි දන්නවා පළමු අදියරය සැලකිය යුතු ප්‍රමාණයකින් සමනය කරගන්න, පාලනය කරගන්න සමත් වුණා. ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, හමුදාව සහ පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පොදු ජනතාව සහ ආණ්ඩුව ගනු ලැබූ ඉතාමත් වැදගත් තීරණාත්මක තීන්දුව පිළිබඳ අපේ ඇගීමක් අපිට තිබෙනවා. හැබැයි පළමු අධ්‍යයනය යම් පාලනයකට ලක් කරගත්තාට පසුව ආණ්ඩුව මුළුමනින්ම දෙවෙනි අධ්‍යයනයක් පිළිබඳව මතුවිය හැකි තත්ත්වය මුළුමනින්ම අත්හැරලා කටයුතු කරා. ඔවුන් බලය වෙනුවෙන් මැතිවරණද, බලය වෙනුවෙන් විවස්ථා සංශෝධනද කෙරෙහි අවධානය යොමු කරනවා ඇරුණුකොට නැවත දෙවෙනි අධ්‍යයනයක් මතුවිය හැකි තත්ත්වය පිළිබඳ පූර්ව සූදානම සිදු කරන්නේ. ඒ නිසා තමයි පළමු අධ්‍යයනය මැඩපවත්වීමේදී විශාල කාර්යභාරයක් කරලද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ මහත්මයා එතනින් මාරු කරලා වෙන තනතුරක් දෙනවා. ඒතර ඒ අධ්‍යයනය පාලනය කරන්න ප්‍රධානම වගකීම් කටයුතු කරපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ නැවත මතුවේවියේ කියලා සැකයක් තිබෙනකොට ඔහු තවත් එම තනතුරේ රඳවා ගත යුතු තිබුණා. ඒ වගේම පළිය වඩන වැනි වෛද්‍යවරයන් විශාල අත්දැකීම් තිබුණු අය. ඒගොල්ලන්ට සේවා දිගුවක් ලබා දෙමින් මේ කොවිඩ් වසංගත තත්ත්වය මැඩපවත්වන තෙක් පවත්වා ගත යුතු තිබුණා. හැබැයි
ඒවා පිළිබඳ කිසිදු ඇගීමකට ලක් කරන්නේ නැතුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ මෙම කාර්යයේදී වැදගත්ම තනතුර දීර්ඝ කාලයක් හිස්ව පැවැත්වුවා. ඊයේ වගේ තමයි සමුග සාකච්ඡාවත් අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරගෙන තිබෙන්නේ. කොවිඩ් වසංගතයේ වර්ධනය වෙමින් තිබෙනකොට තමයි අලුතෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් වෙන්නේ. හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ගිහිල්ලා අමාත්‍යාංශ ලේකම්වරයෙක් බවට පත් කරා. ඒ නිසා ඒ වගේ මාධ්‍ය වාර්තා කළ තිබුණා. කොවිඩ් වසංගතයේ මැඩ පැවැත්වීම සඳහා ගොඩනගා තිබුණු කාර්යසාධක බලකාය මාස 2කින් රැස් වී නැති බව. ඒ වගේම සාමාන්‍ය ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හැසිරීම මුළුමනින්ම ජනාධිපතිවරයාගේ ගමන් බිමන් වල සිට මුළුමනින්ම කොවිඩ් වසංගත තත්ත්වය අත්හැරෙපු. එය අවසන්යයි කියන මිත්‍යාව සමාජය තුළ වපුරුම් ලැබුවා. ඒ වෙනුවට සමාජ අවධානය තියාගනිමින් නැවත නැවත අනතුරු මතක් කරමින් සමාජයක් රාජ්‍යයක් පෙළගැස්වනව වෙනුවට මුළුමනින්ම අත්හැරේ. ඒ අත්හැරීමේ ප්‍රතිඵලය තමයි දෙවෙනි පියවර ඊටත් වඩා ප්‍රබල ලෙස සමාජගත වෙමින් තිබෙන්නේ. පළමු අවස්ථාවේදී අපි රෝහල් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය මෙන්න ගොදුරු වන බව දැක්කේ නැහැ. නමුත් දෙවෙනි අවස්ථාවේදී වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලය ගොදුරු වී තිබෙනවා. පළමු අවස්ථාවේදී අපි රෝහල් වාට්ටු වසා තබපු වාර්තා වුණේ නැහැ. දැන් රෝහල් වාට්ටු වසා තබා තිබෙනවා. පළමු අවස්ථාවේදී අපි පොලිස් නිලධාරීන්ට මෙම වෛරසය ආසාදිත බව වාර්තා වුණේ නැහැ. දැන් පොලිස් නිලධාරීන්ට වෙළඳී තිබෙන බව වාර්තා වෙනවා. පළමු අවස්ථාවේදී පොලිස් ස්ථාන වසා දැමුවේ නැහැ. දැන් පොලිස් ස්ථාන වසා දැමීමේ තිබෙනවා. පළමු අවස්ථාවේදී සංඛ්‍යාත්මක ගත්තොත් මෙතරම් විශාල ප්‍රමාණයක් වාර්තා වුණේ නැහැ. දැන් සංඛ්‍යාත්මක ගත්තත් ප්‍රමාණය වැඩි වී තිබෙනවා. පළමු අවස්ථාවේදී කිසිදු දිනයක 1000ක් වාර්තා වුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී 1000ක් වාර්තා වීම දෙන එක දිනයකදී. ඒ නිසා සෑම පැත්තකම ගත්තොත් පළමු අධීරයට වඩා දෙවෙනි අධීරය පැතිරීම වේගවත් වෙලා තිබෙනවා. අවදානම වැඩි වී තිබෙනවා. දැන් මොකද්ද කරන්න? දැන් ආණ්ඩුවක් ඇතුළේ මේ தත්ත්වයට ඉතා වේගෙන් සමාජයේ සූදානම් කිරීම සහ මුහුණ දීමට කටයුතු කළ යුතුයි. ආණ්ඩුවට ක්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. එකක් නැවත රට වසා තබමින් මෙම தත්ත්වයට මුහුණ දීම. දෙක රට මේ විදිහටම පවත්වාගෙන යමින් කොවිඩ් වසංගත තත්ත්වය පිළිඅර ගනිමින් ජන ජීවිත ඉස්සරහට ගෙන යන්නේ. වාදා කරනවා දැන් කැබිනට් එකේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා රට වහන්නේ නැහැ මේ தත්ත්වයට ඔරොත්තු දෙමින් රට ඉස්සරහට ගෙන යන බව. ඒක උන්ගේ තීරණේ. හැබැයි අපි තා හොඳින් තේරුම් ගන්න ඕන. අපේ සෞඛ්‍ය අංශේ ධාරිතාව ඉතා ගුණාත්මක සෞඛ්‍ය සේවයක් අපිට තිබුණත් අපේ ධාරිතාව විශාල නැහැ. ඒ නිසා තමයි රෝහල් ලැඳම් ප්‍රමාණය 5000 සීමාවේදී අපේ ධාරිතාව ඉක්මවා යනවා. දැන් ඒ ආසන්නයට අපි ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම බුද්ධ්‍යයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා ආසාදිතයන් හඳුනා ගැනීමේ ක්‍රියාදාමයේ සඳහා තිබෙන ධාරිතාවක් දැන් බිඳ වැටෙමින් තිබෙනවා. මොකද 3 දිනක් 4 දිනක් ආසාදිතයන් හොයාගන්න. ආශ්‍රිතයන් හොයාගන්න. 10ක් 15ක් එක ගැටුණු ආශ්‍රිතයන් හොයාගන්න පුළුවන් වෙයි අපේ PHI මහතුරුන්ට අපේ හමුදා බුද්ධ්‍යංශයට. හැබැයි දහස් ගණනකට ආවොත් ආශ්‍රිතයන් හොයාගෙන යන හඹාගෙන යන ප්‍රමාණවත් ධාරිතාවක් ඒ තුලත් නැති බව අපි දන්නවා. එතකොට ආශ්‍රිතයන් සොයා ගැනීම බිඳ වැටුණු. සෞඛ්‍යාංශේ ධාරිතාව බිඳ වැටුණු. ඊළඟ දැනටමත් ප්‍රකාශයට පත් වී තිබෙන නිරෝධන මධ්‍යස්ථාන වල ධාරිතාව බිඳ වැටි ඇති බව. ඒ නිසා දැන් නිරෝධන මධ්‍යස්ථාන වලට ගෙන යනවා වෙනුවට gedara සොයන් නිරෝධායනයට ආණ්ඩුව තීරණයක් අරන් තිබෙනවා. ඊළඟ පියවරදී විය හැක්කේ ආසාදිතයන් නිවසේ රඳවා ගැනීම. ඊළඟ පියවරේ විය හැක්කි වන්නේ යම් රෝග ලක්ෂණ පෙන්වමින් අසාධ්‍ය භාවයට පත් වෙන අය පමණක් රෝහල්ගත කිරීමේ තැනට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ගමන් කරමින් තිබෙන අතිශය බිහිසුණු විනාශකාරීත්වයක් ඇතිවීමේ දිශාවට තමයි මේ කොවිඩ් වසංගත තත්ත්වය වර්ධනය වෙමින් තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුව තීන්දුවක් ගනු ලබනවා නම් කොවිඩ් වසංගත තත්ත්වයේ තිබියදී රට පවත්වාගෙන යන්න අන්න එතෙන්දී මතුවිය හැකි අභියෝගයන් පිළිබඳ මේට වඩා සැලකිලි ලක් කළ යුතුයි. අදත් PCR පරීක්ෂණ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ගොඩක් ආසාදිතයන් ඇසුරු කරපු අය ඒ පළාතේ PHI මහතුරුන්ට කතා කරලා කියනවා තමන්ගේ PCR පරීක්ෂණයක් කරන්න. මමත් ආසාදිතෙක් ගැටිලා තිබෙනවා. මමත් ආසාදිතෙක් එක්ක ගැවසිලා තිබෙනවා. කියලා බොහෝ අය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට
කරුණු ඉදිරිපත් කරත් ඔවුන්ගේ PCR පරීක්ෂණයක් කරන්නවත් හැකියාවක් නැහැ. ඒ නිසා බොහෝ අයගේ ඉල්ලීම් තිබෙනවා. ඔවුන් ආසාදිතයන් එක ගැවසී තිබෙනවා. ආසාදිතයන් ඇසුරු කොට තිබෙනවා. නමුත් PCR පරීක්ෂණයක් කිරීමේ ධාරිතාවක් නැහැ. ඒ වගේම පරීක්ෂණ වලින් පසු ප්‍රතිඵල ඒම සඳහා ගත වෙන කාලය දින 3-4 සමහරතන් වල සතිය පවා ගත වී තිබෙනවා ප්‍රතිඵල ලබා දීම සඳහා. ඒතොර ඒ ඊටමත් අනාර්ය ස්වභාවය නිර්මාණය කරනවා. ඒ නිසා ආණ්ඩුව වහාම ආණ්ඩුවට තිබුණේ පළවෙනි අධීරය අවසන් වෙලා දෙවනි අධීරයට සූදානම් වීමේදී PCR පරීක්ෂණ කට්ටල මම දැක්කා හාමුදුරන් වහන්සේ මම ප්‍රකාශ කළා තිබුණේ ඊට අවශ්‍ය වෙන ටියුබ් ප්‍රමාණය නැහැ කියලා. සෞඛ්‍යංශයේ වෘත්ති සමිතිය බාරව කටයුතු කරන මුරුත්තිට්ටුවේ හාමුදුරුවෝ ප්‍රකාශ කළා තිබුණා PCR පරීක්ෂණට අවශ්‍ය වෙන ටියුබ්ස් නැහැ කියලා. එහෙනම් මොකද කරන්න තිබුණේ? අර විරාම කාලය උපයෝග කරගන්න තිබුණා. දෙවන අධීරයක් එනවා නම් ඒ අධීරයට මුහුණ දීමට සමත් වෙන පරිදි අපේ සෞඛ්‍ය යටිතල පහසුකම් වර්ධනය කරන්න. යාන්ත්‍රණය ශක්තිමත් කරන්න. හැබැයි ඒ වෙනුවට යාන්ත්‍රණය වැඩ බලන අයගෙන් පුරවමින් යටිතල පහසුකම් කඩා වැටෙමින් තිබුණු තත්ත්වෙන් පවත්වාගෙන යන වර්ධනය කරන්න උත්සාහ කරේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට අපි දැන් කියන්නේ ආණ්ඩුව තීරණය අරන් තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය පිළි අරගනිමින් රට අරගෙන යන්න නම් මතුවිය හැකි අනතුරු විශාලයි. අන්නේ අනතුරට මුහුණ දිය හැකි පන්නේ සෞඛ්‍ය යටිතල පහසුකම් වර්ධනය කළ යුතුයි. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පසුගිය දා කෑගල්ල ප්‍රදේශයේදී වෛද්‍යවරුන්ට හැදුනාට පසු උන්ගේ පවුලේ අය ගිහිල්ලා කොහේ හරි දානවා. ඒකෙන් වෙන්නේ ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේම කටයුතු ටික අඩපණ වෙනවා. එයින්ද මේ සඳහා විශේෂයෙන්ම ගැටෙන කියන්නේ තමන්ගේ පුද්ගලික සමාජ භාවිතාව නිසා නොවේ. තමන්ගේ රාජකාරිය හේතු කොටගෙන ආසාදිතයන්ට විවෘත වෙන කණ්ඩායමක් ඉන්නවා. එකක් වෛද්‍යවරු ඇති රෝහල් කාර්ය මණ්ඩලය, ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඒ වගේම පොලිසිය සහ බුද්ධ්‍යංශ ආරක්ෂාංශ නිලධාරීන්. ඔවුන් මේ රෝගය මැඩ පැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාන්විතයේදී ඔවුන් එකට විවෘත වෙනවා. සාමාන්‍ය පුරවැසියෙක් ගත්තොත් තමන්ගේ භාවිතාවේදී තමයි ඔවුන්ට වෙළඳීමේ අනතුරු තිබෙන්නේ. හැබැයි මේ අය තමන්ගේ කාර්යය තමන්ගේ ක්‍රියාන්විතයේදී ආසාදිතයන්ට විවෘත වෙනවා. එනිසා ඔවුන් සහ ඔවුන්ගේ පවුල් වල අය පිළිබඳව නිරෝධායන ක්‍රියාමාර්ග, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ආණ්ඩුව අනුගමනය කළ යුතුයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩාවැටුණු, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ යාන්ත්‍රණය කඩාවැටුණු, මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ යාන්ත්‍රණය කඩාවැටුණොත් ඒත් විශාල අර්බුදයක් නිර්මාණය කරනවා. එනිසා ඒ කාර්ය මණ්ඩලයන් කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කළ යුතු තිබෙනවා. දැන් මා දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායම කියනවා 22කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ. ඒ කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ ඒ තත්ත්වෙ මැඩ පවත්වා ගන්න. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් අද කියමින් තිබෙනවා තමන්ගේ ග්‍රහණයෙන් මේක ගිලිහෙමින් තිබෙන්නේ කියලා. ඒ තත්ත්වය විසින් කවර විනාශකාරී තත්ත්වයක් ඇතිවිය හැකිද, ඛේදවාචක ඇතිවිය හැකිද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ වගේම වසා තබපු ගම්මාන තිබෙනවා. වසා තබපු ගම්මානවල විශාල පුරවැසියන් ප්‍රමාණයක් ඉන්නවා. උන්ට ආහාර නැහැ. බෙහෙත් නැහැ. දරුවන්ට කිරිපිටි ටික නැහැ. එනිසා ආදායම් මාර්ගය ඇහිරලා තිබෙනවා. එක පැත්තකින් වසා තබපු ප්‍රදේශ විතරක් නෙවෙයි. සම්පූර්ණගත ගම්පහ දිස්ත්‍රික්ක වසා තබා තිබෙනවා. කොළඹ ගත්තොත් කොළඹ සහ රටේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන පිටකොටුව වසා තබා තිබෙනවා. කොටුව වසා තබා තිබෙනවා. එහෙම තත්ත්වයක තුළ සාමාන්‍ය ජන ජීවිතයේ මුළුමනින්ම අඩාල වෙනවා. ආදායම් මාර්ගය ඇහිරෙනවා. පාරේ අපි දන්නවා පිටකොටුවේ නම් රෙදි ටිකක් විකුණපු, පාරේ තැඹිලි ටික විකුණපු, බීම ටිකක් විකුණපු, බස් එකේ කඩල විකුණපු මේ විශාල ජන ප්‍රජාවක් ඉන්නවා. උන්ගේ ජීවන වෘත්තිය බවට පත් වී තිබුණේ ඒව. ඒ සියල්ල ඇහිරී තිබෙනවා. එනිසා වහාම ආදායම් මාර්ගය ඇහිරී තිබෙන පුරවැසියන්ට ආණ්ඩුව මැදිහත් විය යුතු තිබෙනවා උන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කරන්න. ඒ වගේම කොටු වී තිබෙන අයට ආහාර, මූලික ආහාර ටිකවත් ලබා දෙන්න අසමත් වී තිබෙනවා. දැන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 5000ක් ලබා දෙන්න තීරණය කරත් තවත් ප්‍රදේශ ගණනාවක ගම්මසා තමා තිබෙනවා. ආදායම් මාර්ග අඩාල වී තිබෙනවා. ඒ ජනතාව කෙරෙහි ආණ්ඩුව දක්වන අවධානය අඩු වී තිබෙනවා. ඒ වගේම ගත්තොත් ගාමන් ෆැක්ටරි ආසන්න සමහර කර්මාන්තශාලා වසා දමා තිබෙනවා. බෝඩින් වල ගුලි ගහලා හිර වෙලා ඉන්නවා. ඒ වැඩට යන්නෙත් නේ. බෝඩිමේ තියාගන්නත් බෑ. එදිනදා ආදායම් මාර්ගත් ඇහිරලා තිබෙනවා. උන්ට ජීවත් වීමේ අසුරතාවයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ බිඳවැටි ජන ජීවිතේ බිඳවැටි තිබෙන සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන අසුරතාවයට පත් වී තිබෙන ජනතාව කරේ මේට වඩා අවධානය යොමු කරමින් සහන ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග කීපයක් තිබෙනවා. එක, ආණ්ඩුව තීරණ අරගෙන තිබෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හැම රට පවත්වාගෙන යන්න නම් අපේ සෞඛ්‍ය අංශයේ ධාරිතාව වැඩි කළ යුතුයි.
PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කර වේගවත් කළ යුතුයි. ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ මෙම අවදානම සඳහා ඍජුව මුහුණ දෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පොලිසිය සහ හමුදා යාන්ත්‍රණය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතයේ ඇයිරී තිබෙන ආදායම් මාර්ග වෙනුවට යම් සහනයක් ලබා දීමට කටයුතු කළ යුතුයි. වසා තබා තිබෙන ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය වන ආහාර පාන සහ අනිකුත් අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි. ආණ්ඩුවට විශාල කොවිඩ් අරමුදලක් ලැබී තිබෙනවා. එකතු වී තිබෙනවා බිලියන 2කට ආසන්න මුදල් ප්‍රමාණයක් එතන එකතු වී තිබෙනවා. ඒ වගේම මා දැක්කා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විශාල සංවිධාන ගණනක ආධාර ලැබී තිබෙන බව පෞද්ගලික පත්‍රවල වාර්තා කරලා තිබුණා. ඒ වගේම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ විශාල වැය ශීර්ෂයක් වෙන් කරගෙන තිබෙනවා ඊළඟ අයවැය ලේඛනයේ. ඒවන මේ කළ යුතුව තිබෙන්නේ මේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සැපරීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් ශීඝ්‍රව ජන ජීවිතය යථාවත් කිරීම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතුයි. එසේ නොවන්නේ නම් ඒ වගේම සමාජයටත් වගකීමක් තිබෙනවා. ආණ්ඩුව රට ලොක්ඩවුන් කරලා නැති වුණාට තමන් සහ තමන්ගේ නිවසේ උදවිය ලොක්ඩවුන් විය යුතුයි දැන්. මොකද අපි හැමදාමත් කියන වගේ මේකේ වාහකයා මිනිස් සිරුර. ඒ නිසා සමාජයක් හැටියට මේ පැතිරීම වැළැක්වීම සඳහා පුරවැසියන්ට වගකීමක් තිබෙනවා. ඒ වගකීමට අනුව පුරවැසියන් කටයුතු කරાવી කියන ඉල්ලීමක්, කටයුතු කරන්න කියන ඉල්ලීමක් සහ කටයුතු කරાવી කියන බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. ඒ අනුව මේ කොවිඩ් වසංගතයේ ඇතිවිය හැකි මම හිතනවා මේ දවස් කීපය ගත කරමින් තිබෙන ඉතාමත් තීරණාත්මක අවස්ථාවක්. මේ පුපුරා ගියොත් පාලනයෙන් ගිලිහුණොත් මම හිතන්නේ විශාල ඛේද වාචකයකට අපේ රට ඇතුළු වීම වළක්වන්න බෑ. ඒ නිසා නැවතත් මේ පාලනය අත්පත් කර ගැනීම සඳහා පුරවැසියන් තමන් සතුව තිබෙන වගකීම් සහ යුතුයකම් ඉටු කරන තැයි ගැන බලාපොරොත්තු අපිට තිබෙනවා. දැන් මේකට අපේ දැන් මේකදී ජනතා යුක්ත කරන විතරයි මේකට පෙරේව සටහන් කරන්නේ. ඇත්තටම එදත් උන් බොරුව කරේ. ඒ කියන්නේ 2007 එක්ස අත්සන් කරපු අය 2015 පස්සේ සෝෆා වලට විරුද්ධ වෙනවා. 2005 MCC එකෙන් ආධාර ලබා දෙන්නේයි කියලා. ඒවකට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි අගමැතිවරයා හැටියට මිලේනියන් අරමුදලට මෙම යෝජනාව ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරපු කෙනා විරුද්ධ වෙනවා 2015 පස්සේ. ඒ කියන්නේ ඔවුන් හැම වෙලාවම මේ අධිරාජ්‍ය මැදිහත් වීම මේ බලහත්කාරීත්වයේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත් කරගත්තා. ඔවුන් ඇත්ත ගත්තොත් තවරාගත්තු දේශප්‍රේමී. ඒ නිසා තමයි ඔවුන්ගේ රජයක් ඇතුළේ ඒ ක්‍රියාමාර්ග ඉස්සරහට එනකොට ඔවුන් මුනිවත රකින්න. මුනිවත රකින්න විතරක් නෙවෙයි ඒවට සහාය ලබා දෙනවා. ඒවා ඉස්සරහට ගෙන යන්න සැදී පැහැදී සිටිනවා. ඒ නිසා ඔවුන්ගේ ව්‍යාජ දේශප්‍රේමීත්වය තමයි මේ නැවත නැවතත් එල්දරව් වෙමින් තිබෙන්නේ. ව්‍යාපාරයේ මේ වෙනත් රටක් සමග යොසුමකට එළඹෙන රජ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට ඔබතුමාලාට හැකියාවක් නැද්ද ඒකේ යොසුමේ මොනවගේ දේවල් අන්තර්ගත වෙන්නේ කියලා දැනගන්න? පළමු කොටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නෙවෙයි මම කලිනුත් කිව්වා මේ එකඟතාවයන්ට එළඹෙන්නේ තමන්ගේ පුද්ගලික දේපලක් පිළිබඳ නෙවෙයි. තමන්ගේ පොල්වත්ත බදු දීමක් පිළිබඳව නම් තමන්ගේ කුඹුරක් කන්න බද්දර දෙන එක පිළිබඳව නම් තමන් වාහනයක් ලීසින් කරලා ගන්න හදන ගිවිසුමක් නම් ඒවා පෞද්ගලික කරුණු. හැබැයි මේ රටක ස්වාධීනත්වයේ රටක ජාතික සම්පත් රටේ අනාගතය. ඒ අනාගතය පිළිබඳ එනවෙන ඕනෑම ගිවිසුමක් ඕනෑම එකඟතාවයක් රටට ඉදිරිපත් කළ යුතුයි. සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා ඒ දැනගන්න. ඒ නිසා තමයි අප කියන්නේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරේ කුමක්ද? එක්සත් ජනපදයේ පැත්තෙන් ඉදිරිපත් කරපු යෝජනා කුමක්ද? තමන් එකඟුනේ මොනවද? බැහැර කරේ මොනවද? දිනේෂ් ගුණවර්ධන සමග සාකච්ඡා කළේ කුමක්ද? එක්සත් ජනපදයේ පැත්තෙන් ඉදිරිපත් වුණු යෝජනා කවරේද? තමන් පිළිගත් යෝජනා කවරේද? බැහැර කළ යෝජනා කවරේද? ඒවා රටට ඉදිරිපත් කළ යුතුයි. ඒ මත හැමදාමත් මේ පාලකුවෝ කරන්නේ යටින් වෙනේවට එකඟ වෙලා එළියෙන් දේශප්‍රේමීත්වය නන්දොඩ වුණා. ඒ නිසා අපි මේ මාධ්‍ය සාකච්ඡාවෙත් ප්‍රධාන අරමුණ වෙන්නේ මේ එකගතාවය. මොකද එන්න කලින්ම මයික් පොම්පියෝ කියනවා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා කියලා. මේ ඉතා පැහැදිලිව එදා ඔවුන්ගේ සහකාර රාජ්‍ය ලේකම්වරයා කියනවා අප විසින් ඉදිරිපත් කොට ඇති තෝරා ගැනීම පිළිබඳව.
අපි දැනගන්න කැමතියි එක්සත් ජනපදයේ විසින් අපිට ඉදිරිපත් කර තිබෙන තෝරා ගැනීම කවරේද? ඒ තෝරා ගැනීම මොනවද? සාකච්ඡා කරේ මොනවද කියලා රටට වහාම එළිදරව් කළ යුතුයි. ඔබතුමාගේ පක්ෂයේ විදියට මොනවගේ දේද මේ රට ලොක්ඩවුන් කරන්න ඕනේද? දැන් ආර්ථිකය ගෙනියන්න බෑ කියන මතය නෑ. ඇත්තටම ඒවා දේශපාලන ව්‍යාපාර විසින් ගත යුතු තීන්දුව නෙවෙයි. මොකද මේකට ගන්න ඕන ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරු දත්ත ඔක්කොම තියෙන්නේ ඔවුන් සතු. මේ ව්‍යාප්ත වෙන ආකාරය කුමක්ද? මේ තාමත් පාලිත තත්ත්වයේ තිබෙන්නේ. මේ පාලිත තත්ත්වෙන් බිඳ වැටෙමින් තිබෙනවාද? ඒ සඳහා තොරතුරු දත්ත ඔවුන් සතු තිබෙන්නේ. ඒ නිසා මා හිතනවා අපි ගත යුතු පාර දිශානතිය මොකක්ද? රට වසා තබමින් යනවද? රට විවෘත කරමින් කොවිඩ් වසංගතය පිළි අරගෙන යනවාද? මම හිතනවා ඒ උත්තරේ ලබා ගත යුතු හැකි වන්නේ තාක්ෂණික කරුණු මත. ඒ දේශපාලන උත්තරයක් නෙවෙයි කියලා මා හිතනවා. ඒ නිසා එවැනි තාක්ෂණික තොරතුරු මත තමයි ඒ උත්තරයට ලැබෙන්නේ. අපි වසා තැබුවොත් විය හැකි දේ සාහිත්‍ය දැක්විය යුතු ප්‍රතිචාර. නමුත් ආණ්ඩුව දැන් තීරණය කරන් තිබෙන්නේ ජනාධිපතිවරයා කිව්ව ප්‍රකාශ කරයි කියලා දැන් වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වෙ පිළි අරගෙන රට විවෘත කරගෙන යන්න. ඒතර අපි අවධානය දැන් තිබෙන්නේ පිළි අරගෙන රට විවෘත කරගෙන යනවා නම් ආණ්ඩුව විසින් සම්පූර්ණ කළ යුතු කරුණු කවරේද? මෙන්න මා කලින් පෙන්වා දුන්නේ ඒවා. අන්න ඒවට තමයි ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මේ රජයේ බලයට පත්වනකොට කිව්වේ MCC වගේ කිවිසුම් තුන් කුඩේට දාන්නයි කියලා. දැන් මේකත් එක්ක යලි මේක ක්‍රියාත්මක වෙන හැකියාවක් තියෙනවා. අපිට විශේෂයෙන් ගත්තොත් මා කලින් කිව්වා මයික් පොම්පියෝගේ මේ සංචාරය MCC සෝෆා වලට වඩා වැඩි අවධානයක් යොමු කරලා තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපේ යුද හා නාවික බලය අත්පත් කරගන්න. ඒ සඳහා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ එක්සත් ජනපදය අතර එකඟතාවයක් සංවිධානයක් තිබෙනවා. ඔවුන් නාවික මෙහෙයුම් ලබන මාස ඔවුන්ගේ 24 වෙනි මෙහෙයුම සැලසුම් කරලා තිබෙනවා. ඒ සාගර කලාපේ බැඳී තිබෙන රාජ්‍යයන් එක තමයි මේ සාකච්ඡාව දියත් කරලා තිබෙන්නේ. මාලදිවයින, ඉන්දියාව, ඒ වගේම අපි ඉන්දුනීසියාව වෙන රාජ්‍යයන් ඔවුන් මේ ගමන තෝරාගෙන තිබෙන්නේ ඒක. ඒ නිසා මේ ඉතා පැහැදිලිව තිබෙනවා ඉන්දියානු සාගර කලාපේ එක්සත් ජනපද ඉන්දියානු යුද ආධිපත්‍ය වෙනුවෙන් සකස් කළද සංචාරයක් බව. හැබැයි ඒ වගේම ලංකාවේ දියත් වෙමින් තිබු සාකච්ඡාවෙන් තිබුණේ MCC සෝෆා වැනි අතුරු කරුණු සාකච්ඡා කළ හැකි. හැබැයි අපි හිතනවා ප්‍රධාන වශයෙන් ගත්තොත් සාකච්ඡාවට බඳුන් වෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ යුද ආධිපත්‍ය පිළිබඳ සාකච්ඡාව කියලා. මොකද නැත්නම් ආණ්ඩු කියන්න පුළුවන් ඔන්න පොම්පියෝ ආවා අපි MCC අසංකරෙත් නැහැ. අපි සෝෆා අසංකරෙත් නැහැ නේද? නිකන් එහෙම කියන්න පටන් ගන්නේ නේද? කෝට් එක ගැලවෙන්න ගෝඨාභය දුන්නේ පොම්පියෝට කියලා ගියාට පස්සේ කියයි. ඒ නිසා මම හිතන්නේ ඒවට වඩා වැඩි බර මේ වෙලාව තබලා තියෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ යුද ආධිපත්‍ය පිළිබඳව. දැන් පොම්පියෝ ඉදිරිපත් කරපු යෝජනාවලියට අනුව රජය කියනවා අපි නොබෙදි පිළිවෙතක් අනුගමනය කරනවා. ඔයාලට ඔබ කිය අදහස්. නොබෙදි පිළිවෙතක් අනුගමනය කරනවා නම් ඉස්සරළම එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්න පෙර කියපු ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්න. මා හිතන නොබෙදි පිළිවෙතක් අනුගමනය කරන කිසිදු රාජ්‍යයකට මෙවැනි ප්‍රකාශය කර එන කෙනෙක් පිළිගත යුතුද? ලංකාව ඉදිරියේදී තමන් කවුරු සමගද යන්නේ කියා දුෂ්කර තීන්දුව ගන්න ඕන. ඒ නොබෙදි පිළිවෙතත් එක්ක එක්කම සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය ලේකම්වරයා එන්න පෙර කියනවා ශ්‍රී ලංකාව ඉදිරියේදී ගමන් කළ යුත්තේ කවුරු සමගද එකඟ විය යුත්තේ කවුරුද කමද කියන දුෂ්කර තීන්දුව ගන්න ඕන. එහෙනම් මුණ ගැහෙන්න කලින්ම ජනාධිපතිවරයා මොකද කරන්නේ? ගොඩ බහින්න කලින්ම ජනාධිපතිවරයා මොකද කරන්නේ? අපි ඕනෑම රටක් එක විවෘත සාකච්ඡාවට කැමති. අපේ අදහස්, ඔවුන්ගේ අදහස් අපි උවමාරු කරගෙන අපි තීන්දුව වලට එළඹෙන්න කැමති. නමුත් රාජ්‍ය ලේකම් ඇමරිකන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ සංචාරය පිළිබඳ කරන ලද මේ ප්‍රකාශය අපි හෙලා දකින්න මේ පටන් ගන්න ඕන ඉතින්. එහෙනම් අපිට නොබෙදි කිව්වට මේ ප්‍රකාශ වලින් පෙන්눔 කරන්නේ යටත් කියන එක. එහෙම නැත්නම් උන්ගේ ආරම්භෙම මේ ප්‍රකාශය ඉදිරිපත් වෙනකොටම උන් ප්‍රකාශ කරන්න ඕන අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්න අපි පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයාට සාකච්ඡා කරන්න ලෑස්ති. හැබැයි ඔබ මේ සාකච්ඡාව පිළිබඳ කර තිබෙන නිකම් බලහත්කාරී අධිපතිවාදී අදහස් අපි ප්‍රතික්ෂේප කරනවා කියනවා. නමුත් එහෙම කියලා නේ.
නිසා නොබෙදී නෑ යටත්. දැන් පාර්ලිමේන්තුවේ 225ක් ඉන්න ඕනේ. ජනතාව තීරුවේ ඡන්දයෙන් 225ම යන්න ඕනේ කියලා. නමුත් മന്ത്രി දුර දෙකක් හිස්ව යන්නේ. මේක ජනතාව තෝරපු තීරීම නෙමෙයි. മന്ത്രി දුර දෙකක් හිස්ව මේ වගේ යන එක. ඒ කියන්නේ ඔබ කොහොමද දකින්න මට නම් හිතෙන්නේ ඒ දෙන්නට දෙන පඩිහා දීමනාවන් භාණ්ඩාගාර ඉතුරු වෙනක දෙන්න එනවට වඩා රටට වාසිය කියලා. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ මොකද මා දැක්කා රුවන් විජේවර්ධන කියලා තිබුණා මේ 20 සම්මත වුණාට පස්සේ ඔවුන්ගේ മന്ത്രിවරයෙක් පත් කරනවා කියලා. ඒතකොට පාර්ලිමේන්තුවේ මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වැදගත්ම මම හිතන්නේ මේ අවුරුදු 5ට එන වැදගත්ම සංශෝධනය වෙන්න ඕන 20. හැබැයි ඒක පත් කරාට පස්සේ පාර්ලිමේන්තුවේ වෙන മന്ത്രിවරයෙක් එක්සත් ජාතික පක්ෂ තෝරනවා. ඒ වගේම හාමුදුරන් වහන්සේලා තමන් අතර ඇති වෙන අර්බුදය තාම විසඳ ගන්න බැරි නම් මම හිතන්නේ පාර්ලිමේන්තුවට සහභාගී වී මහජනයාගේ ධනය යම් ප්‍රමාණයක් හෝ උන්විනින් වියදම් කරනවට වඩා පාර්ලිමේන්තුවේ නොපැමිණි ඒ ධනය භාණ්ඩාගාරය ඉතුරු වෙනක වාසි කියලා. ඒ වගේම මම දැක්කා පොම්පියෝගේ සංචාරයේදී අපි අපේ රටේ විපක්ෂ නායකවරයා මොනතරම් ලද බොළඳ දුර්වල මත දරන්නේ නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මෙවැනි මහා ජාත්‍යන්තර කලබගෑනියක් වෙනකොට ජාත්‍යන්තර යුද්ධ ගැටුමක ජාත්‍යන්තර ගැටුමක සාකච්ඡාවකට එනකොට මා දැක්කා විපක්ෂ නායකවරයා කියනවා පොම්පියෝගෙන් ඉල්ලන්න බැරිද සවේන්ද්‍ර සිල්වාගේ ගමන් බාධක අයින් කරලා දෙන්න කියලා. උන නායකයෙක් මේක මේ මොහොතේ මේ කලාපයමත් ජාත්‍යන්තරවමත් මේ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයාගේ ගමන් මඟ පිළිබඳ ඔහුගේ අරමුණ පිළිබඳ විශාල විරෝධයක් සාකච්ඡාවක් ඒක ජාත්‍යන්තර භූදේශපාලන විශාල ගැටුමක් නිර්මාණය කරන සාකච්ඡාවක් වෙනකොට සජිත් හේමදාස කියනවා සවේන්ද්‍ර සිල්වාව පත් කරන්න කියලා යෝජනා කරෙත් මම බලපෑම් කරෙත් මම එතුමාගේ මේ ඇමරිකාව සඳහා තියෙන ගමන් බාධක ඉවත් කරලා දෙන්න බැරිද? ඉතින් ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ඔබේ මනස මොනතරම් ලදරු අපරිණත ආකාරයකින් මෙවැනි ජාත්‍යන්තර ව්‍යසනයකදී කටයුතු කරනවාද කියන එක පෙන්වන්න කරලා තියෙනවා. දැන් බෞද්ධ දවස්වල විමල් විවාසමතු මන්ත්‍රීවරු ලංකාවට එනවා මේ කඳුරු පැති කරන්න කියලා. දැන් ඔවුන්ගෙත් සත්‍යයක් නැහැ. ඔවුන් ඉතින් තමන්ට ලැබෙන කට්ටේ ප්‍රමාණයට තමයි සද්දි. එනිසා මා හිතන්නේ ඔවුන්ගේ මීට වඩා කිසිවක් බලාපොරොත්තු වෙන මුන්දේ දේශපාලන වශයෙන් අවසන් කියලා මම හිතන්නේ ඔබට මතක ඇති. 20 වෙනි සංශෝධනයේදී 20 වෙනි සංශෝධනයේ සැබෑ හරය තිබුණේ විධායක මුළුමනින්ම අධිකරණ යටපත් කර ගැනීම. මේක තමයි ප්‍රධාන ප්‍රශ්නය. ඊළඟ විධායක විසින් මුළුමනින්ම රාජ්‍යාංශය තමන්ගේ අනසකට යටපත් කර ගැනීම. විධායක විසින් පාර්ලිමේන්තුව යටපත් කර ගැනීම. ඒක තමයි 20 තිබුණු හරයාත්මක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය. හැබැයි උන් එල්ලුනේ ඊටමත් සරල අනුසාංගික කරුණු වලට. එනිසා උන්ගේ ව්‍යායාමය උනේ 20 වෙනි සංශෝධනයේ තියෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ව්‍යවස්ථාපිත ආධිපතිත්වයක් නිර්මාණය කිරීම සඳහා යන ගමනේ අඩංගුව වෙනුවට වෙන අනුසාංගික කරුණු ගන්නවක් කිව්වා. කියලා ඉවරලා ඒව සාර්ථක කරගත්තෙත් නැහැ. එනිසා මම හිතනවා උන් දේශපාලනික වශයෙන් ගත්තත් උන් ඒ කියන්නේ දේශපාලන මතවාදී ලෙස ගත්තත් දේශපාලන සංවිධාන ලෙස ගත්තත් මම හිතනවා ඔවුන් ඊටමත් අසරණ භාවයට පත් වී තිබෙන කණ්ඩායමක් මේ ආණ්ඩුව ඇතුළේ. ඒ නිසා ඔවුන්ගේ හඬ ඒ තරම් ප්‍රබල වූ දැනෙන හඬක් බවට පත් වී නැහැ. ඒ නිසා ඔවුන්ගේ සියලු හඬ ක්‍රියාකාරකම් ගෝසාව වං කනට ගසන කම්බුල් පහරකින් බේර ගන්න පුළුවන්. ඒ තරමට සරල වෙලා තිබෙන උන්ගේ දේශපාලන භූමිකාව.